ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි අද තවත් විශේෂ වැඩකට අත ගන්න යන්නේ ඒ මොකක්ද එකක් නව පාඩම් මේකකයක් ආරම්භ කරන්න යන්නේ අනික් අතට විෂය නිර්දේශයේ අවසාන පාඩම් මේකකයටයි ප්‍රවේශ වන්නේ ඔබට මතක ඇති අපි මාස ගණනාවකට පෙර පළවෙනි පාඩමින් මේ වැඩසටහන ආරම්භ කළා අද මේ වැඩසටහන අවසන් කරන අවසාන පාඩම විෂය නිර්දේශයේ 18 වෙනි පාඩම් මේකකය තමයි ආරම්භ කරන්න යන්නේ. ඒ ව්‍යාපාර සැලසුම් බිස්නස් ප්ලෑන්ස් ගැන කතා කරන්න. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා හා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලසුම් පිළිල කිරීම. ව්‍යාපාර ආරම්භ කරන්නත් පුළුල් කරන්නත් ව්‍යාපාර සැලසුම් පිළිල කිරීම තමයි ප්‍රධාන මාතෘකාවේ නම. අපි ඒක අද මුලින්ම කරන්න යන්නේ පළවෙනි පාඩම. ඒ තමයි ව්‍යාපාර සැලැස්මක මූලිකාංග හා ව්‍යාපාර අදහසට උචිත ව්‍යාපාර සැලැස්ම පිළිල කිරීම. ව්‍යාපාර සැලැස්මක මූලිකාංග හා ව්‍යාපාර අදහසට උචිත ව්‍යාපාර සැලැස්ම පිළිල කිරීම. මේ පළවෙනි පාඩමේ මාතෘකාවෙන් කියවෙනවා කාරණා තුනක්. එකක් ව්‍යාපාර සැලැස්මක මූලිකාංග. අනිත් එක ව්‍යාපාර සැලැස්ම පිළිල කිරීම. අනිත් එක ව්‍යාපාර අදහසට උචිත ව්‍යාපාර සැලැස්මක් සැකසීම කියන එක. ව්‍යාපාර සැලැස්මක මූලිකාංග, ව්‍යාපාර අදහස, ව්‍යාපාර සැලැස්මක් පිළිල කිරීම. කාරණා තුනක් කියවෙනවා. ඒ කාරණා තුනට අනුබද්ධ වූ විශේෂ සංකල්ප ගණනාවක් මේ පළවෙනි පාඩම් පරිච්ඡේදය තුළ ප්‍රසාකච්ඡා කරන්න වෙනවා. මුලින්ම මම කියන්න ඕනේ මේ විෂය නිර්දේශයේ ඊටාම සුවිශේෂී වූ ඊටාම අගනා පාඩම් ඒකකයක් තමයි ව්‍යාපාර සැලැස්ම කියන්නේ. අපි මේ විෂය නිර්දේශය තුළ ඔබ පාසලක නම් වසර 2ක් තුළ ව්‍යාපාර පදනම කියන ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියලා හඳුනා ගැනීමේ පාඩමේ සිට ව්‍යාපාර ක්‍රියාකාරීත්වයේ අධ්‍යයනය කිරීමට අදාළ විවිධ මාතෘකා ඔබ ස්පර්ශ කළා. ව්‍යාපාර පරිසරය, පරිසරයට අනුගත වන ආකාරය, ඒ වගේම ව්‍යාපාරයකට තියෙන ආචාර ධර්ම, සමාජ වගකීම්, ආචාර ධර්මානුකූලව ව්‍යාපාරවල නියැලීම, සමාජ වගකීමෙන් යුතුව කටයුතු කිරීම, ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභ, ඒ තුලින් ව්‍යාපාර සාර්ථකත්වයේ කරා යන ආකාරය අපි 1 2 3 කියන පාඩම් මේකකවලින් සාකච්ඡා කර මතක ඇති. ඉන්න අනතුරුව රජයේ සහ ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය කියන පාඩම් මේකකයේදී අපි රජයත් ව්‍යාපාරත් අතර අන්‍යෝන්‍ය සහ සම්බන්ධයක් පවතින බව, ඒ වගේම රජයේ පොදු අරමුණුත් ව්‍යාපාරවල පෞද්ගලික අරමුණුත් තිබුණු බව, ව්‍යාපාරිකෝ පෞද්ගලික අරමුණු ළඟා කරගන්න අතරම රජයේ පොදු අරමුණු ළඟා කර දෙන්නත් ක්‍රියාත්මක වෙනවා කියලා අපි තේරුම් ගත්තා. එහෙම රජයේ අරමුණු ව්‍යාපාරලව ඉෂ්ට කර ගැනීම පිණිසම රජයේ විසින් ව්‍යාපාරවලට යෝග්‍ය ව්‍යාපාර පසුබිමක් සම්පාදනය කර දෙනවා කියලා කිව්වා. ඊට අමතරව එම ඒකකෙදිම අපි සෑම ව්‍යාපාරයක්ම පාරිභෝගික ප්‍රජාව ඉලක්ක කරමින් තමයි තම ව්‍යාපාර මෙහෙවන්නේ. හැම ව්‍යාපාරයකම ඉලක්ක වෙළඳපොළ වෙන්නේ පාරිභෝගිකයෝ. ඒ නිසා එවන් පාරිභෝගිකයන්ට ව්‍යාපාරික විසමාචාර වලින් ඇතිවන අවාසිදායක තත්ත්වයන් මගහැරීමට පාරිභෝගික ආරක්ෂණය කියලා පුළුල් පාඩම් මේකකයක් තුළින් පාරිභෝගික ආකර්ෂණයේ වතගොත අපි හොඳින් ස්පර්ශ කළා. ඒත් එක්කම අපි ව්‍යවසායකත්වයේ කුඩා පරිමාණ තුළින් නවෝත්පාදන බිහි කරන්න ඕන විවරණයක යෙදුණා. ඉක්මනින් වේගයෙන් වෙනස් වන ව්‍යාපාර ලෝකයට නව හැඩයෙන් යුත් නවතාවෙන් යුත් නවතම නිෂ්පාදිත බිහි කර පාරිභෝගික ප්‍රජාව තෘප්තිමත් කරමින් පාරිභෝගිකයන්ගෙන් වැඩි පිරිසක් තමන්ගේ වෙළඳපොළ බවට පත් කරගන්න පුදුම තරඟකාරීත්වයක් ව්‍යාපාරිකයන් අතර පවතින බවත්, එනිසා ව්‍යවසායකත්වයේ තුලින් අපූර්වට ඒ වෙළඳපොළ තරඟයට සාර්ථකව මුහුණ දෙන හැටි අපි හැදෑරුවා. ඒ වගේම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල වැදගත්කම ශ්‍රී ලංකාව වැනි
සංවර්ධනයේ විමින් පවත්නා රටකට තියෙන ප්‍රයෝජනය ගැන අපූර්වට විග්‍රහ කරලා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නගා සිටුවීමට රජයේ විසින් දියත් කර ඇති වැඩසටහන් ගැන අවබෝධයක් ලැබුවා. ඒකම ලෝකේ ඕනම රටක තියෙනවා වගේ විවිධ වූ ව්‍යාපාර සංවිධාන මගින් විවිධ වූ ව්‍යාපාර කටයුතු මෙහෙවනවා කියලා කිව්වා. නැත්නම් ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න අවශ්‍ය සම්පත් ඒකරාශී කර දීමට විවිධ වූ ව්‍යාපාර සංවිධාන පවතින බව අපි හැදෑරුවා. ඒ ව්‍යාපාර සංවිධාන ආරම්භ කිරීම, ඒවට අදාළ ව්‍යවස්ථාවන්, ඒවායේ වාසි අවාසි, ඒවායේ හිමිකාරත්ව ලැබීමෙන් ලැබෙන ප්‍රතිලාභ අපි පුළුල් ලෙස කතා කරා. ඒකම ඒ පාඩම් ඒකකට අදාළවම ලෝකයේ විශාලතම ප්‍රවණතාවක් වශයෙන් ක්‍රියාත්මක වන ෆ්‍රැන්චයිස් බිස්නස් නැත්නම් වරලත් ව්‍යාපාර ගැන පුළුල් විග්‍රහයක් යෙදුණා. ඊට පස්සේ මුදල් හා බැංකු, රක්ෂණය, ප්‍රවාහනය, sannivedana ආදී උපකාරක සේවා පිළිබඳ හොඳ විමර්ශනයක යෙදුණා. ඒ උපකාරක සේවා ව්‍යාපාරවලට ලබා දෙන දායකත්වය අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි දේශීය හා විදේශී වෙළඳාම තුළින් රටේ සේවා ආදායම් වර්ධනය කරන ආකාරය, විදේශ වෙළඳාම තුළින් විදේශ වෙළඳාමේදී ආනයන සහ අපනයන වෙළඳාමේ ක්‍රියාපටිපාටින් පිළිබඳ හොඳ අත්දැකීමක් ලැබුවා. ඒ වගේම ඊට පස්සේ අපි කළමනාකරණය ගැන, කළමනාකරණ මූලිකාංග කියන විෂය නිර්දේශයේ වැදගත්ම මාතෘකාව, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් බර තබන කලට මනාවට වැඩ කිරීමේ අවශ්‍යතාවය සහ කලට මනාවට වැඩ කිරීම මගින් ව්‍යාපාර ලෝකය ශක්තිමත් වන ආකාරය අපි හොඳින් අධ්‍යයනය කළා. ඒත් එක්කම අපි මෙහෙයුම් කළමනාකරණය තුළින් ආර්ථිකයක නිෂ්පාදන ආයතනයක් හොඳින් පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ නිෂ්පාදන ආයතන අනුගමනය කළ යුත්තේ මොන වගේ නිෂ්පාදන ක්‍රමද? මොන වගේ කම්හල් පිරියතක් සකස් කරන්න ඕනද? ඒ වගේම ඒ මෙහෙයුම් පිරිවේ අවම කරගන්න සම්පත් කාර්යක්ෂමව භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම නවීන තාක්ෂණය භාවිතා කරමින් කැම් තාක්ෂණය, කැඩ් තාක්ෂණය, සිම් තාක්ෂණය වගේ දේවල් යොදාගෙන නිෂ්පාදන කටයුතු ඉතා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරලා තත්ත්වෙන් උසස් භාණ්ඩ වෙළඳපොළට දීලා වෙළඳපොළ ජයග්‍රහණය කරන්න කොහොමද කියලා අපි අපූර්වට විමර්ශනයක යෙදුණා. ඊට පස්සේ අලෙවි කළමනාකරණය තුළින් වෙළඳපොළ දිනන ආකාරය, ප්‍රධාන අලෙවිකරණ උපාය මාර්ගයක් වශයෙන් අලෙවිකරණ සම්පාතය හසුරුවන ආකාරය, තරඟකරුවන් සමග අලෙවිකරණ සම්පාතය කියන මෙවලම භාවිතා කරලා වෙළඳපොළ ජයග්‍රහණය කිරීම ගැන පුළුල් අවබෝධයක් ලැබුවා. ඊට පස්සේ අපි මානව සම්පත් කළමනාකරණය ගැන කතා කරමින් ලෝකයේ තියෙන එකම සජීවී සම්පත වන මානව සම්පත ඉතා හොඳින් මෙහෙයවමින් හසුරුවමින් සෙසු සම්පත් මානව සම්පත් ලවා මෙහෙවා ගනිමින් ව්‍යාපාර සාර්ථකත්වයට අවතීර්ණ වෙන ආකාරය අපි විශ්ලේෂණය කළා. ඊට පස්සේ අපි තොරතුරු පද්ධති ඉන්ෆෝමේෂන් සිස්ටම් තොරතුරු පද්ධති ගැන අපි අපූර්ව විමර්ශනයක යෙදුණා. ඒ තොරතුරු පද්ධති මගින් කළමනාකරුවන්ට පහසුවෙන් නිවැරදිව තීරණ ගන්න අවශ්‍ය පසුබිම සැකසෙන හැටි, එවන් පසුබිමක ඉඳගෙන වඩා නිර්මාණශීලී තීරණ තුළින් ව්‍යාපාර තරගකාරීත්වයේ හඹා යමින් ව්‍යාපාර තමන්ගේ ඉලක්ක වෙත මෙහෙවන ආකාරය ගැන අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අවසන් වශයෙන් අපි අද විෂය නිර්දේශ අවසාන පාඩම වශයෙන් කතා කරන්න යන ව්‍යාපාර සැලසුම්. මේ ව්‍යාපාර සැලසුම් කියන එක මම පෞද්ගලිකව කැමති මේ වගේ අන්තිම මාතෘකාව කරපු ගැන. සමහර මාතෘකාව වල තිබුණ මගේ අකමැත්තක්. ඒ මාතෘකාව අපිට කරන්න නියම කරපු තැන්වල පොඩි ගැටුම් තිබුණා. මෙතන එහෙම කිසිම ගැටුමක් නැහැ. 100%ක්ම මේ පාඩම කළ යුත්තේ අවසානයේටම තමයි. මොකද සමස්ත ව්‍යාපාර පිළිබඳ අධ්‍යයනයක් කරලා ඉවරයි අපි දැන් මාතෘකා 17. මේ අවසන් මාතෘකාව වන 18 වන එකකෙන් කරන්නේ ඒ සමස්ත ව්‍යාපාර ක්‍රියාකාරීත්වයන් වඩා සැලසුම් සහගතව කිරීම තුළින් සමස්ත ව්‍යාපාර අධ්‍යයන ක්‍රියාදාමය ඊටාම නිවැරදිව නැත්නම් සඵලදායී ලෙස කාර්යක්ෂම ලෙස භාවිතා කරන්න අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට මඟ පෙන්වන පාඩම් ඒකකේ නිසාම සමස්ත විෂය නිර්දේශයත් හරි මේ පාඩමත් හරි.
මොකද මේ පාඩම තුලින් අපිට අපූර්වට සැලසුම් සහගතව වැඩ කරන්නේ කොහොමද කියලා හොඳ අධ්‍යයනයක් කරන්න, හොඳ පරිචයක් අප තුළ ඇති කරන්න අනිවාර්යයෙන්ම අපිව ස්වයං පෙළඹවීමක් කරනවා කියන එක මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ සාමාන්‍ය ජන ජීවිතයට පවා මේ සැලසුම් කියන එක අවශ්‍යයි. අපි දැන් මේක ව්‍යාපාර සැලසුම් කියලා කිව්වට ඇත්තටම මේක ව්‍යාපාර නැතුව සාර්ථකත්වයේ සැලසුම් කරනවා මම වඩාත් කැමතියි. ව්‍යාපාර සැලසුම් කරන කිව්වම නිකන් ව්‍යාපාරයකට විතරක් ආවේනිකයිනේ. ඒතර අපේ පෞද්ගලික ජීවිතවලට, අපේ පෞද්ගලික කුටුම්බයන්ට, අපේ පෞද්ගලික වෘත්තීන්ට අදාළ නැහැ වගේ එකක් හැඟෙනවනේ. තේරෙනවද? අර ව්‍යාපාරකම කිලිම ව්‍යාපාරවලම ආවේනික සංකල්පයක් වෙනවා. මම කියුවේ මේක සාර්ථකත්වයේ සැලසුම කිව්වනම් වඩා හොඳයි. සාර්ථකත්වයේ සැලසුම් කිව්වනම් ඕනෑම පුද්ගලයෙකුට, ඕනෑම ව්‍යාපාරයකට, ඕනෑම කුටුම්බයකට මේක ඇප්ලයි කරන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය සැලසුමක් ඇතුව වැඩ කරන හැම වෙලාවම අපි ජයග්‍රහණය කරා යනවා. සැලසුමක් නැතුව වැඩ කරොත් අපි මොකද වෙන්නේ? ජයග්‍රහණය නෙවෙයි, අපි විවිධ කඩාවැටීම් වලට, විවිධ පරාජයන්ට අනිවාර්යයෙන්ම අපි පත් වෙනවා. කොටිම අපි ව්‍යාපාරිකයන් වශයෙන් පසුගාමී ගමනක යෙදෙනවා නම් ඒ දෙන්නේ සැලසුම් විරහිතය. ඉදිරිගාමී ලෙස ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා නම් එතන සැලසුම් මත වැඩ කරපු ව්‍යාපාරයි. පැහැදිලිද? ඒ නිසා මේ සැලසුම් කියන එක අපේ ව්‍යාපාරවල මෙන්ම අපේ ජීවිතවල සාර්ථකත්වය තීරණය කරන, ඉඳුරාම තීරණය කරන ප්‍රධානම බලවේගයක්. නැත්තම් ව්‍යාපාර ශක්තිමත් ලෙස දැවැන්ත කීර්තිමත් මහා පරිමාණ ලෝ බැබලෙන දිදුලන මහා පරිමාණ ව්‍යාපාර බවට පත් කරන බල සම්පන්නම සංකල්පයක් තමයි ව්‍යාපාර සැලසුම් කියලා කියන්නේ. දැන් කියමනක් තියෙනවනේ මෙහෙම. දැන් හෙන්රි ෆේල් කියන මහා කළමනාකරන වේදියා, ඉංග්‍රීසි ජාතික සමාජ විද්‍යාඥයෙක් එකතකින් කළමනාකරන වේදියෙක්. හෙන්රි ෆේල් කියන සමාජ විද්‍යාඥයා අපූර්වට මේ ව්‍යාපාර සැලසුම් ගැන එයාගේ ග්‍රන්ථය the principles of business plans කියන ග්‍රන්ථයේ මගින් එයා ලෝකෙට හෙළි කරේ මොකක්ද? සැලසුම් නොමැතිව ක්‍රියාත්මක වෙනවා යනු. යම් ව්‍යාපාරයක් හෝ ව්‍යාපාරිකයෙක් සැලසුම් නොමැතිව ක්‍රියාත්මක වෙනවා යනු අනාගත අසාර්ථකත්වයේ සැලසුම් කිරීමයි. දැක්කද ඒ අපූර්ව ප්‍රකාශය හෙන්රි ෆේල්ගේ? සැලසුම් නොමැතිව ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා යන්නෙන් අදහස් කරන්නේ අනාගතයේදී අසාර්ථකත්වයේ සැලසුම් කිරීමයි. අනාගතයේදී අසාර්ථකත්වයේ සැලසුම් කිරීම. කෙනෙකුට තර්ක කළ හැකි මම ව්‍යාපාරයට සැලැස්මක් හැදුවේ නෑ තමයි. හැබැයි මං අනාගතයේ සැලසුම් කළේ නෑ කියලා කියන්න පුළුවන්. නමුත් වෙන්නේ ඒක තමයි. එයා එක හිතාමතා පර්පස්ලි කරන්න ඕනේ. සැලසුමක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන්නේ එයා නොදැනුවත්ව හරි ස්වයංක්‍රීයව හරි. තේරුණාද? කියන්නේ ව්‍යාපාරයේ අසාර්ථකත්වයයි එයා සැලසුම් කරන්නේ. එහෙනම් ඒ ප්‍රකාශයේම හරිම ප්‍රබල අර්ථයක් අපට දෙනවා මේ ව්‍යාපාර සැලසුම් වල අගනාකම, වටිනාකම අවබෝධ කරගන්න. අපේ ජීවිත වලට පවා සැලසුම් අවශ්‍යයි. දැන් සමහර විට ඔබ සාමාන්‍ය පෙළ විභාග ලියද්දී සමහර ළමයි සැලසුම්ගතව වැඩ කරනවා. විභාගෙ ලඟ වෙනකොට මාස 3ක් 4ක් වගේ තියෙද්දි වැඩ බෙදා ගන්නවා. පළවෙනි මාසෙ මම මෙච්චරක් කරනවා. දෙවෙනි මාසෙ මම වැඩ ඉවර කරනවා. තුන්වෙනි මාසෙ මම පුළුවන් තරම් විභාග අභ්‍යාස පරිශීලනය කරමින් මම විභාග හුරුවක දෙනවා. ඒක සැලසුමක්. ඒගොල්ලෝ තමයි ප්‍රතිඵල ගන්නෙ. ඒ කියන්නේ ඔබ අද උසස් පෙළ දරුවන් වශයෙන් අධ්‍යයනයකට දුර දෙන්නේ එහෙම සැලසුම් තිබිච්ච නිසායි. ඔබට මේ උසස් පෙළට සැලසුම් ඇති. මම පළවෙනි පාඩම්වලදී කළමනාකරණයේදී මම නැවත නැවත මතක් කරා සැලසුම් සාගත වැඩ කිරීම. මේ පාඩමෙත් මම ඔබ එතනට අනිවාර්යයෙන්ම අරගෙන යනවා. තේරුණාද? අපේ නිවස් බලන්න ඔබේ නිවසක දානමාන කටයුතු සිදු වෙනවනේ කලින් කාලට. සමහරට මිය ගිය අය වෙනුවෙන් සීපත් කළ අවුරුද්දකට දෙකසර දානයක් දෙනවා. ගෙට ගෙවිදීමකදී නැත්නම් ගෙයක් හදලා වසර 5ක් 10ක් පිරීම නිමිත්තෙන් නැත්නම් ඔබලගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබගේ විභාගයේ ලං වුණා විභාගයට යන්නට පෙර අපි ආගමික වතාවත් කළ යුතුයි කියලා සමහරට රාත්‍රී පිරිස් සජ්ජායන පවත්වනවා. දානමය පින්කම පවත්වනවා. ඒ වගේ මංගල උත්සව අවස්ථා තියෙනවා. වෙනත් උත්සව අවස්ථා උපන්දින සාදයන් වෙනත් සාදයන් පැවැත්වෙනවා.
මෙතකොට අපේ නිවස් වලට දින කීපයක් තිස්සේ සතියක් හමාරක් තිස්සේ ඥාතීන් එක්කාසු වෙනවා. සමහර විට ඒ උත්සව සියල්ල අවසන් වෙනකන් අපේ නිවස නිකන් යුද පිටියක් වගේනේ. එහෙම නේද? යුද පිටියක් වගේනේ. ශබ්දත් ඒ වගේමනේ. විශේෂයෙන්ම කිචන් ඩිපාර්ට්මන්ට් එක පැත්තේ ශබ්ද වැඩි. ඒ කියන්නේ කෝකියෝ වැඩිනේ එතකොට. ලොකු අම්මා, පුංචි අම්මා, නැන්දා නේ, ලොකු නැන්දා විවිධ අය ඉන්නවනේ. ඉතින් කෑම බීම හදන්න ඒගොල්ලෝ තරගෙට රුසි. ඒගොල්ලන්ගේ යෝජනා මෙනුස් කීපයක් ප්‍රොපෝස් කරනවා. ඉතින් ඒකට සමහර අය විරෝධය පානවා. විවිධ ප්‍රශ්නනේ. අරක නෑ මේක නෑ අරක හරිද මේක හරිද ශබ්දනේ. සමහර නිවාසවල මොන උත්සවයේ තිබුණත් ඒ වගේ ශබ්ද නෑ. උත්සවයක් තියනවද කියලා හිතෙන්නෙත් නෑ. බොහොම නිශ්ශබ්දව වැඩ යනවා. ඇයි? සැලැස්මක් තියෙනවා. සැලසුම් තියෙන නිසායි. ඒ සැලසුම් තියෙන නිසා. තේරුණාද? මම රජයේ පාසල්සේ ගුරු සේවයේ දෙද්දී අපිට හිටියා ප්‍රාථමික අංශයේ ගුරුවරයෙක්. එයා කියන්නේ උපාධිධාරියෙක් නෙවෙයි, පුහුණු ගුරුවරයෙක්, හොඳ පරිණත ගුරුවරයෙක්, ප්‍රාථමික අංශය ඉගෙනුවේ. නමුත් ඔහු තමයි ප්‍රධාන විනය පාලක. ඔහු තමයි ප්‍රධාන විනය පාලක. ඔහු තමයි පාසලේ ඕනම උත්සවයකදී ප්‍රධාන සම්බන්ධීකාරක වෙන්නේ, කෝඩිනේටර් වෙන්නේ. මම මේ පාසලට ගිහිල්ලා මුල්ම මගේ පළවෙනි ඒ කියන්නේ මම පාසලේ ඉගෙනීමේ කටයුතු වලට සම්බන්ධ වෙලා පළවෙනි උත්සව අවස්ථාව මට හරියට මතක නැහැ මොකක්ද කියලා. ඒ ලොකු උත්සවයක්. ඒ උත්සවයට සම්බන්ධ වෙනකොට එයා තමයි සම්පූර්ණ ඒ උත්සවයේ සැලසුම් කළේ. එතන සැලසුමක් හැදුවා. සැලසුමක් හදලා වැඩ බෙදුවා. වැඩ බෙදලා එකිනෙකාට වැඩ පැවරුවා. මටත් පැවරුණා. මට මුලින්ම පැවරුනේ රතගාල පාලනය කරන්න. අපි අලුත් ගුරුවරුනේ. තේරුණාද? ඒ කියන්නේ පාක් කීප රතගාල් පාලනය කරන වශයෙන් තවත් ගුරුවරයෙක් මට දුන්නා. ශිෂ්‍ය නායකයෝ දෙන්නෙක් දුන්නා. මට එයා ඒ පාසලේ පිහිටීම දල වශයෙන් ඇඳලා පාසලේ පිටිපස්සේ කන්ද උඩ තියෙන විශාල ග්‍රවුන්ඩ් එකක්. ඒ ග්‍රවුන්ඩ් එක තමයි රතගාල උනේ. ඒ ග්‍රවුන්ඩ් එක ඇඳලා කාර් ඇතුල් කරන විදිය, ගාල් කරන විදිය, එළියට ගන්න පිළිවෙල හැම දෙයක් පිළිබඳව මට දැනුම් දීලා මට ලිඛිතව ඒක ඇඳලා පෙන්නලා විස්තර කරලා මට ඩියුටි බාර දුන්නා. මොන හරි අවශ්‍ය වුණොත් මාව මතන්න කියලා එයාගේ ටෙලිෆෝන් නම්බරෙත් දුන්නා. ඒ වගේ එකේ බැලුවකට සියලුම ගුරුවරුන්ට, ශිෂ්‍ය නායක නායිකාවන්ට වැඩ පවරලා ඒ උත්සවය යන කිසිම හැලහොළුමක් නැහැ. හරිම පිළිවෙලට වැඩ ක්‍රියාත්මක කරනවා. ඒ සියලු වැඩ අප් ටු ඩේට් කරනවනේ. තේරුණාද? අවසානයේ ඊටාම සාර්ථක උත්සව මාලාවක් නිමව දකින්න. ඒකට ආවා ප්‍රධාන ආරාධිත මුත්ත වශයෙන් සුවිශේෂී චරිත දෙකක්. එක චරිතයක් තමයි එවකට අගරදුකුරු වශයෙන් හිටපු ඔක්සල් ගෝමස් පියතුමන්. අනිත් කෙනා කැනේඩියානු තානාපතිනි. මේ දෙන්නගෙම උත්සව සභා අමතා දේශන දෙකක් ලැබුණා. ඒ දේශන දෙකේ ඒගොල්ලෝ බොහොම සතුටෙන් ප්‍රකාශ කළා හරිම පිළිවෙලකට හරිම විධිමත්ව මේ උත්සවය සංවිධානය කරලා පාසලේ විනය කළමනාකරණය, පාසලේ දරුවන්ට මඟ පෙන්වීම මොනවටද කියලා ඒගොල්ලෝ තේරුම් ගත්තා කියලා හොඳ ප්‍රකාශයක් කළා. මොකද්ද මේ කොහොම රහස? අර ඒ විනය පාලකතුමාගේ සැලසුම්ගත ක්‍රියාදාමය තමයි මූලික උනේ. එයාගේ සැලසුම් අනුව හැම දෙයක්ම පිළිවෙලට වෙච්ච නිසා තමයි එහෙම උනේ. ඒ නිසා මේ සැලසුම් කියන එක අපේ ව්‍යාපාරවල විතරක් නෙවෙයි, පෞද්ගලික ජීවිත, අපේ පෞද්ගලික කුටුම්බයන්ගේ වැඩ කටයුතු, උත්සව අවස්ථා පවා සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම ඉවහල් වෙන වැදගත්ම මාතෘකාව. එහෙනම් මේ පාඩමත් මුළු ව්‍යාපාර අධ්‍යයන විෂය ධාරාවම ව්‍යාපාර වලටයි ජීවිත වලටයි දෙකටම මොකද වෙන්නේ? සහාය වෙනවා. ව්‍යාපාර ආලෝකමත් කරන, ජීවිත ආලෝකමත් කරන මාතෘකාව බඩපත් වෙලා තියෙනවා මේ ව්‍යාපාර අධ්‍යයන විෂය ධාරාව. ඒ වගේම එනම් ව්‍යාපාර සැලැස්මටත් ඒ තත්ත්වෙම අපි ලබා දෙන්න සූදානම්. හොඳ, අපි මුලින්ම බලමු බිස්නස් අයිඩියා. දැන් ගොඩක් වෙලාවට මේ ව්‍යාපාර සැලැස්මක් නිර්මාණය කරන්න වෙන සුවිශේෂීම අවස්ථාවක් තමයි නව ව්‍යාපාර අදහසක් සත්‍ය සක්‍රිය ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා. තේරුණාද?
බිස්නස් අයිඩිය. නව ව්‍යාපාර අදහසක් ඇති වුණාම ඒ ව්‍යාපාර අදහස ගැන සිතිවිල්ලක් පමණයින්. යම් කෙනෙක්ගේ මනසේ පහළ වෙන ව්‍යාපාරික සිතිවිල්ලක්නේ අදහසක් කියන්නේ. විශේෂම නව භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කර වෙළඳපොළට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඇතිවෙන අදහසක් සිතිවිල්ලක් තමයි අදහසක් කියන්නේ. මේ අදහස නාමිකයිනේ. මේ අදහස දෘශ්‍යමාන ව්‍යාපාරයක් බවට ක්‍රියාකාරී ව්‍යාපාර කටයුත්තක් බවට පත් කරන්න තමයි විධිමත් සැලසුමක් මුලින්ම අත්‍යවශ්‍ය වෙන්නේ. තේරෙනවද? ඒ නිසා තමයි අර ව්‍යාපාර අදහස් වලට ගැලපෙන ලෙස ව්‍යාපාර සැලසුම් සකස් කිරීම කියලා මේ මාතෘකාව මිශ්‍ර කරන්නේ ඒ නිසා. එහෙනම් මුලින්ම අපි තේරුම් ගමු මොනවද මේ ව්‍යාපාර අදහස් කියන්නේ කියලා. Business idea. The intention originated in an entrepreneur about a product which could satisfy a need or a want of an individual or an organization is known as a business idea. The intention originated in an entrepreneur about a product which could satisfy a need or a want of an individual or an organization is known as a business idea. මොකද මේ කියන්නේ? ව්‍යාපාර අදහසක් කියන්නේ කිසියම් ව්‍යවසායකයෙක් තුල මිනිස් අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි. තෘප්තිමත් කළ නොහැකි අදහසක් පහළලා වැඩක් නැහැ. අපි ඒවා කතා කරන්නම අවශ්‍ය නැහැ. තේරුණාද? දැන් මට හිතෙනවා නිවසකට යම් මැෂින් එකක් සවි කරන්න. හදලා. ඒ මැෂින් එක උන් කරන් පස්සේ නිවසේ හැම දෙයක්ම පිළිවෙලට කරනවා. රාත්‍රියට ඔක්කොම දොරවල් ජනෙල් වැහෙනවා. ඔටෝමැටිකලි අපි වහන්න ඕනේ. උදේට අපි ටයිම් කරමු උදේ 6ට 5ට ඒ වෙලාවට දොරවල් ජනෙල් නැරෙනවා. උදේට මුළු ගෙදරම අතු ගෑවෙනවා. මකුල්දල් දිනපතා කැඩෙනවා. දිනපතා ටයිල් පොලොවක් නම් ඒක මොප් කරනවා. තේරෙනවද? සීළු ගෘහ භාණ්ඩ දිනපතා හොඳට පිරිසුදු අර මිනිස්සුමින් පිරිසුදු කරලා පිරිසුදු වෙනවා. කිචන් එකේ හැම අවස්ථාවකම සිංක් එක කිචන් එකේ ආම්පන සියල්ල පිරිසුදු වෙනවා. මේ මැෂින් එක අනුව ඒ නිවස අලුතෙන් හදලා කලර් වොෂ් කරලා නිවස විවෘත කරලා පදිංචි උනේ යම් දවසකද එදා වගේම කිසිම වෙනසක් නැතුව දිනපතා මේ නිවස පවතිනවා. ඒ වගේ මැෂින් එකක් තියෙනවා නම් නැත්තම් ඔක් කොහොම සිරිසියක් කරෙන්නේ නැහනේ. අපි එක කාමරයක් සුද්ධ කරොත් ඊළඟ කාමරය සුද්ධ කරන්නේ. අද මකුල්දල් කඩුත් ආයෙ සතියකින් මකුල්දල් කඩන්නේ. ආයෙ හෙටත් මකුල්දල් තියෙනවනේ. දිනපතා ක්ලීන් වෙන්නේ නැහනේ. ඉතින් ඒ කියන්නේ කෙලිම মালටි ෆන්ක්ෂන් මැෂින් එකක්. හදන්න මට නිකන් වරින් වර හිතෙනවා. අපි දැන් ගෙවල් අපේ වැඩ අපි කරගන්න ඉපේ. ඔයාලගේ වැඩ ඔයගොල්ලෝ කරනවනේ. අම්මා තාත්තට උදව් වෙනවා. අම්මා තාත්තට වගකීම් බරපතවන්නේ. අම්මා තාත්තට නිදහසක් දෙන්න. අම්මා තාත්තා ඔයගොල්ලෝ ඇතිදරි කළා. ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට සහනයක් දෙන්න කියලා. ඒගොල්ලෝ කළ යුතු වැඩ ඔයගොල්ලෝ කරනවා. ගෙවල් පිරිසිදු කරනවා. නේ? පිරිමි ළමයි නම් අම්මට උයන්න උදව් වෙනවා. නේ? අයි ගැල්ලම උයන්න දන්නේ නැහනේ. ගැල්ල ළමයි නම් ගෙවල් පිරිසිදු කරන්න උදව් වෙනවා නේ. කරනව නේද? ඔව් අනිවාර්යෙන්. එතකොට මේවා ටිකක් කල් කරනකොට අපිට එපා වෙනවනේ. වෙහසක් දැනෙනවා, නීරස වෙනවනේ. කියලා අර වගේ මැෂින් එකක් හදන්න මම වගේ හිතුවොත්. ඒක ස්වාභාවිකද නැහැ. කියන්න බෑ ඉදිරියේදී එහෙම දෙයක් වෙයිද කියලා. තේරුණාද? නමුත් දැනට ඒවා සිහිනයක්නේ. ඩ්‍රීම් එකක්. තේරෙනවද? එහෙනම් එහෙම මැෂින් එකක් හැදුවා කියලා ඒ සියලු දේ එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු පිළිගන්නෙත් නැහැ. එහෙනම් අවශ්‍ය එහෙම මැෂින් එකක් හදලා ඒ දේ වෙන්නේ නැත්නම් මිනිස්සුන්ගේ වුමනා ඉෂ්ට වෙන්නේ නැහැ. මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා කිසියම් ව්‍යවසායකයෙක් තුල මිනිස් අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි. ඒක තමයි වැදගත්ම දේ. තෘප්තිමත් කළ හැකි නව නිෂ්පාදිතයක් පිළිබඳව ඔහුගේ සිතේ පහළවන සිතිවිල්ලක් තමයි ව්‍යාපාර අදහසක් කියන්නේ. හරිම සරලයි. කටපාඩම් කරන දෙයක් නෑ. තේරුණාද? යම් පුද්ගලයෙකුගේ හෝ සංවිධානයක අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි ව්‍යවසායකයෙක් තුල හටගන්නා වූ ව්‍යවසායකයෙක් තුල ඇතිවන්නා වූ නැත්නම් ව්‍යවසායකයෙක් තුල ජනනය වන්නා වූ හොඳ නව භාණ්ඩයක් පිළිබඳ සිතිවිල්ලක් නම් ඒ සිතිවිල්ල තමයි ව්‍යාපාර අදහසක් කියන්නේ.
පැහැදිලිද? මෙන්න මේ ව්‍යාපාර අදහස සත්‍ය ව්‍යාපාරයක් බවට පත් කරන්න තමයි ව්‍යාපාර සැලැස්මක අවශ්‍යතාවය තියෙන්නේ. ඒ කියන්නේ සැලැස්මක් සමග මේ සිතිවිල්ල සත්‍ය ව්‍යාපාරයක් බවට පත් කරගන්න උත්සාහ කළොත් ඒ උත්සාහය සාර්ථක වෙනවාමයි. ඒ උත්සාහය අපේක්ෂිත ආකාරයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. තේරුණාද? එතකොට අපි මේකට කෙටියෙන් අදහසක් ලිව්වොත් පුද්ගල හෝ සංවිධානවල අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කළ හැකි. වැදගත්ම දේ ඒකයි. තෘප්තිමත් කළ නොහැකි වැඩක් නෑ. තෘප්තිමත් කළ හැකි. තෘප්තිමත් කළ හැකි නව මේකේ තියෙන ප්‍රොඩක්ට් එකම ඒ භාණ්ඩ ඕසේව දෙකම අපි දාමුනේ. නැත්නම් නව නිමියුමක් නැත්නම් නව භාණ්ඩ. හෝ සේවා. මම ප්‍රොඩක්ට් නිසා මේක දෙකට කැඩුවා. හරි ප්‍රොඩක්ට් කියන්නේ නිෂ්පාදිත නිමෙවුම්. ඒකේ ප්‍රභේද දෙක භාණ්ඩ හා සේවා. භාණ්ඩ හෝ සේවා නව හොඳේ නව භාණ්ඩ හෝ සේවා පිළිබඳව ව්‍යවසායකයෙකු කියන්නේ අලුත් දෙයක් නිර්මාණය කරන්න ඕන නවෝත්පාදකයෝ මතකයිනේ ව්‍යවසායකයන් තුල ඇතිවන නැත්නම් පහළවන ඇතිවන සිතිවිල්ලක් ව්‍යාපාර අදහස් ලෙස හඳුනාගත හැක. පැහැදිලිනේ? යම් පුද්ගලයෙක් හෝ සංවිධානයක අවශ්‍යතා සහ වුණා තෘප්තිමත් කළ හැකි නව භාණ්ඩයක් හෝ සේවයක් පිළිබඳව ව්‍යවසායකයෙක් තුල නැත්නම් ව්‍යවසායකයෙක්ගේ මනස තුල හට ගන්නා ඇතිවන සිතිවිල්ලක් තමයි ව්‍යාපාර දහසක් කියලා කියන්නේ. බිස්නස් අයිඩියා කියන්නේ. මේ දෙවෙනි ඡේදයෙන් කියන්නේ a decision should be taken about a business opportunity through macro and micro analysis of those business ideas. ඒ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මේ ව්‍යාපාර අදහස මැක්‍රෝ සාර්ව මයික්‍රෝ සූක්ෂම සාර්ව සහ සූක්ෂම විශ්ලේෂණයක් නැත්නම් විමර්ශනයක් තුලින් මේ ව්‍යාපාර අදහස පිළිබඳ අපි පළමුව හොඳ ඇගීමක් කරන්න ඕනේ. සාර්ව හා සූක්ෂම විග්‍රහයක් තුලින් සාර්ව කියන්නේ මොකද්ද? සමස්තයක් ලෙස කියන එකනේ. සාර්ව කියන්නේ සමස්තයක් වශයෙන් කියන එක. සූක්ෂම කියන්නේ ආංශික වශයෙන් කියන එකනේ. මතකනේ අපි කතා කරා සූක්ෂම පරිසරය, සාර්ව පරිසරය, සාර්වාර්ථ විද්‍යාව, සූක්ෂමාර්ථ විද්‍යාව අපට හුරුයිනේ. ඉකොනුත් කරන නිසා. එhmenan සාර්ව හා සූක්ෂම ලෙස විශ්ලේෂණයක් කර මේ ව්‍යාපාරික අදහස, නව ව්‍යාපාරික සිතිවිල්ල අපි හොඳ ඇගීමකට ලක් කරන්න ඕනේ. මොකද හේතුව ඇගීමට ලක් කරාම මේක ප්‍රතිඵල නොදෙන එකක් නම් පුද්ගලෝ සංවිධානවල අවශ්‍යතා සහ වුණා තෘප්තිමත් කරන සමත් නොවන අදහසක් නම් අපි මේ අදහස අත්හැරලා දාන්න ඕනේ. පුද්ගල හෝ සංවිධානවල අවශ්‍යතා සහ වුණා තෘප්තිමත් කිරීමට ඉවහල් වන සිතිවිල්ලක් නම් මේ සිතිවිල්ල සත්‍ය ව්‍යාපාරයක් බවට අපි ප්‍රායෝගික ව්‍යාපාර ලෝකයට ගෙන එන්නට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ දේ කරන්න නම් මේ ව්‍යාපාර සිතිවිල්ල අපිට ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් ලෙස වැඩ ගන්න පුළුවන් ව්‍යාපාරික සිතිවිල්ලක්ද නැද්ද කියලා තීන්දුව ගන්න සාර්ව හා සූක්ෂම ආකාරයෙන් විමර්ශනයක දෙන්නට ඕන. ඒක තමයි දෙවෙනි ඡේදයෙන් කියන්නේ. හරිද? එහෙමනම්
මෙම ව්‍යාපාරික නව සිතිවිල්ල නැමැති ව්‍යාපාර අදහස සාර්ව හා සූක්ෂම විග්‍රහයක් තුළින් ඇගීමකට ලක්කර එම ව්‍යාපාර අදහසේ යෝග්‍යතාවය මැනවින් නැත්නම් නිවැරදිව මැනවින් තහවුරු කරගත යුතුයි. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු ව්‍යාපාර අදහස් සියල්ල අතරින් යෝග්‍ය ව්‍යාපාර අදහස හඳුනා ගැනීම සඳහා සීලුම අදහස් ඇගීමට ලක් කිරීම සාර්ව විශ්ලේෂණයේ ලෙස හැඳින්වේ. දැන් සමහරට පුද්ගල සහ සංවිධාන අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි නව භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ නව සිතිවිල්ලක් ව්‍යවසායකයෙකු තුළ ඇති වෙන්නේ සමහරට එකක් වශයෙන්. සමහරට එවැනි සිතිවිලි මාලාවක් ඇති වෙන්න පුළුවන්. ඒක විතර බහුවචනෙන් කිව්වේ ඒක වචනෙන් කොට ප්‍රශ්නයක් නැහැ. එක ව්‍යාපාරික අදහසක් නැත්නම් අදහස් කීපයක්. තේරෙනවද? ඒ අතරින් යෝග්‍ය ව්‍යාපාර අදහස් හඳුනා ගැනීම සඳහා සියලුම අදහස් ඇගීමට ලක් කරන්න ඕන. අදහස් 10ක් වුණා. ඒ අදහස් 10ම ඇගීමට ලක් කරලාම තමයි මොනවද මේ අගේනෝ කියන්නේ? ඒ 10ම වාසි මෙන්ම අවාසි වෙනම අපි විමර්ශනයක දෙන්න ඕන. ව්‍යාපාරික අදහස් 10ක් නම් 10ම වාසි හා අවාසි පිළිබඳ පුළුල් හැදෑරීමක පුළුල් විශ්ලේෂණයක දෙන්නට ඕන. යෙදුනම තමයි හොඳම, ඒ කියන්නේ වඩාත්ම වාසිගෙන දෙන, අඩුම අවාසිගෙන දෙන අදහසනේ හොඳම එක වෙන්නේ. අඩුම අවාසිගෙන දෙන, එනම් වැඩිම වාසිගෙන දෙන. අඩුම අවාසිය ඇති කියන්නේ මොකද්ද? වැඩිම වාසිගෙන දෙන ව්‍යාපාර අදහස් හඳුන ගන්න පුළුවන් ඉන්න කොටයි. එසේ කිරීම තමයි අපි මේ කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර පළමු කළ යුතු ප්‍රධානම සාධකය වෙන්නේ. තේරෙනවද? ව්‍යාපාර අදහස් සියල්ල තුළින් යෝග්‍ය ව්‍යාපාර අදහස් හඳුනා ගැනීම සඳහා සියලුම අදහස් ඇගීමට ලක් කිරීම සාර්ව විශ්ලේෂණය. මේ සියලුම අදහස් එකක්වත් අත්හරින්නේ නැහැ. සියලුම අදහස් ඇගීමට ලක් කිරීම තමයි සාර්ව විශ්ලේෂණය කියන්නේ. මෙහිදී ව්‍යාපාරයේ බාහිර පරිසර සාධක අනුව ඇගීමක් කළ යුතුයි. සාර්ව කියන්නේ බාහිර පරිසරයනේ. දේශපාලන නෛතික, තාක්ෂණික, ප්‍රජා විද්‍යාත්මක පරිසරය, ස්වාභාවික පරිසරය, ගෝලීය පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය, දේශපාලන නෛතික පරිසරය මතකයිනේ. මෙන්න මේ සාර්ව පරිසර සාධක අනුව හොඳ ඇගීමක් කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් සාර්ව පරිසර සාධක උදාහරණ තියෙනවා ආර්ථික පරිසරය, ප්‍රජා පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය, තමයි මෙතන නැත තාක්ෂණික පරිසරය, ගෝලීය පරිසරය, ස්වාභාවික පරිසරය, තේරෙනවද? දේශපාලන නෛතික පරිසරය. මෙන්න මේ සාර්ව පරිසර සාධක ඔස්සේ අපි ඇගීමට ලක් කරනවා. මේ නව ව්‍යාපාර අදහස මේ පරිසර තත්වයන්ට මැච් වෙනවද? මේ පරිසර තත්වයන් මගින් මේ අදහස යටපත් කරයිද? අපට සක්‍රිය කරන්න ඉඩ නොදෙයිද? නොදෙයි නම් අපට පාලනය කරන්න බැහැනේ. මේ සාර්ව පරිසරයවත් බාහිර පරිසරය පාලනය කරන්න බෑ. අභ්‍යන්තර පරිසරය පාලනය කරන්න පුළුවන්. අපට අපේ ගෙදර සමාජිකයන්ගේ හැසිරීම පාලනය කරන්න පුළුවන්. අපට අපේ ළඟ ගෙවල් වල අල්ලපු නිවසේ පුද්ගලයන්ගේ හැසිරීම අපට පාලනය කරන්න බෑනේ. ඒක වෙනම කුරුම්බයක්. ඒ වගේ තමයි මෙතන මේ සාර්ව පරිසරයේ කියන්නේ පොදු එකක්, හැමෝටම පොදු එකක්. ඒක අපට තනියම පාලනය කරන්න බෑ. එහෙනම් ඒ පරිසර සාධක තත්වයන්ට අනුගත වෙමින්, ගැළපෙමින් ලාභදායී ලෙස මේක හොඳ ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්ද කියලා අගයමට ලක් කරන්නට ඕනේ. සාර්ව විශ්ලේෂණයේ මගින් හඳුනාගත් ව්‍යාපාර අදහස් අතරින් ව්‍යවසායකයට වඩාත්ම ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපාර අදහස තෝරා ගැනීම සඳහා එම ව්‍යාපාර අදහස් සූක්ෂම විශ්ලේෂණයකට භාජනය කෙරේ.
මෙහිදී අභ්‍යන්තර හා ආසන්න පරිසර සාධක අනුව ඇගීමක් කළ යුතුයි. එමනම් සාර්ව විශ්ලේෂණයෙන් කිසියම් ව්‍යාපාරික අදහසක් හෝ කීපයක් තෝරගත්තා නම් ඒ තවදුරටත් සූක්ෂම ලෙස විග්‍රහ කරලා ඒකේ යෝග්‍යතා හඳුනා ගන්නට ඕන. සූක්ෂම ලෙස විග්‍රහ කරද්දී මොකද්ද වෙන්නේ? ආසන්න පරිසරයයි අභ්‍යන්තර පරිසර සාධක අභ්‍යන්තර පරිසරයයි දෙකම සම්බන්ධ කරගන්න. නැත්නම් අභ්‍යන්තර පාරිසරික සාධක මෙන්ම ආසන්න පාරිසරික සාධක වලට අනුව මේ ව්‍යාපාරික අදහස් ගැලපෙනවද? ඒ පරිසර තත්ත්වයන් තුල මේ ව්‍යාපාරය සක්‍රිය කරන්න පුළුවන්ද කියලා තීන්දුවක් ගන්න වෙනවා. ඔබ දන්නවා අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාර කටයුතු වල ඍජුව බලපෑම් කරන ව්‍යාපාරිකයන්ට තම අභිමතය පරිදි පාලනය කරගත හැකි වෙනස් කරගන්න පුළුවන් සාධක සමූහය. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ, සංවිධානයේ සම්පත්, සංවිධාන ව්‍යුහය කියන මූලික සාධක පහ තමයි අභ්‍යන්තර පරිසරයට අපි ඉගෙන ගත්තේ. මතකයිනේ. ඊට පස්සේ ආසන්න පරිසරය close environment කියන්නේ අභ්‍යන්තර සාධකම නොවේයි. නමුත් ව්‍යාපාර කටයුතු වල පැවැත්මට බොහොම ළඟ සමීප බලපෑම් කරනවා. ව්‍යාපාරයත් එක්ක මේ සාධක නිතර ගැටෙනවා. උදාහරණයක් වශයෙන් ගනුදෙනු කරුවෝ. ගනුදෙනු කරුවෝ ව්‍යාපාරයත් එක්ක එක්ක දිනපතා නැත්නම් නිතර ගනුදෙනු කරනවා. ව්‍යාපාරයට යනවා එනවා. එක්ක මංගතාකාරයෙන් විද්‍යුතාකාරයෙන් සම්බන්ධයි. හැබැයි ඒගොල්ලෝ ව්‍යාපාරය තුල නෙවෙයි ඉන්නේ. ව්‍යාපාරෙන් පිටත නමුත් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයන් ඒගොල්ලන්ගේ චර්යාවන් ව්‍යාපාරයේ සාර්ථක අසාර්ථක භාවයට බලපෑම් කරනවා. අනික තරඟකරු ආදේශක භාණ්ඩ නිෂ්පාදකයෝ වැඩි ආසන්න පරිසර සාධකයි අයිතිකරුවන් සේවකයන් සංවිධාන ව්‍යුහ වැනි අභ්‍යන්තර පරිසර සාධක වලටත් මේ නව ව්‍යාපාර අදහස ගැලපෙනවා. ඒ සාධක අනුවත් මේ ව්‍යාපාර අදහස ලාභදායී සක්‍රීය ව්‍යාපාරයක් ශක්්‍යතාවයක් ඇති ව්‍යාපාරයක් වශයෙන් ගෙනියන්න පුළුවන්ද කියලා අනිවාර්යයෙන්ම ඇගීමට ලක් කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට සූක්ෂම සාධක කියන්නේ අභ්‍යන්තර පරිසර සාධක. උදාහරණ අයිතිකරු, කළමනාකරු, සේවකයෝ. මෙතන දක්වල නැතත් සංවිධානමය සංස්කෘතිය ඕගනයිසේෂනල් කල්චර් එක. නැත්නම් ස්ට්‍රක්චර් එක. එක්කම සංවිධානයේ සම්පත් තියෙනවා. එහෙනම් අයිතිකරු, කළමනාකරු, සේවකයෝ, සම්පතේ වගේම සංවිධානමය ව්‍යුහය නේ. ඒ සංවිධානයේ කල්චර් එක හැදෙන්නේ සංවිධාන ව්‍යුහය අනුවනේ. කාර්යයන් තනතුරු බලතල බෙදී ගොසිත ආකාරය. ඒ සාධක කෙරේ අවධානය යොමු කළ මේ සාධකත් එක්ක නොගැටෙනවා නම් ගැටුණොත් ඒක පාලනය කරගෙන ඉදිරියට යන්න පුළුවන් නම් තමයි අපි ඒක හොඳ ව්‍යාපාර අවස්ථාවක් වශයෙන් පිළිගන්නේ. අනික ආසන්න පරිසර සාධක උදාහරණ ගනුදෙනු කරුවෝ, සැපයුම් කරුවෝ, තරඟ කරුවෝ, තව ආදේශක භාණ්ඩ නිෂ්පාදකයෝ ඒගොල්ලන්ගෙන් ඇතිවන බලපෑම අනුවත් මේ ව්‍යාපාර අදහස හොඳ ලාභදායී ක්‍රියාකාරී ව්‍යාපාරයක් බවට පත් කරන්න පුළුවන්ද කියලා අපි අගීමක් කරන්න ඕනේ. එසේ තීරණය කළ ව්‍යාපාර අවස්ථාව සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළිල කළ යුතුයි. අන්න අපි ඔහොම ඇගීමට ලක් කරලා සාර්ව සහ සූක්ෂම පරිසර විග්‍රහයකට භාජනය කරලා ව්‍යාපාර අදහස් අපි එකක් හෝ කීපයක් තෝරගන්න ඕනේ. අන්නේ තෝරගන්න ව්‍යාපාර අවස්ථාව හෝ අවස්ථා කීපයට උචිත සැලැස්මක් නිර්මාණය කරන්න ඕනේ. ව්‍යාපාර සැලැස්මක් හදන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? එහෙම සැලැස්මක් හැදුවොත් තමයි ආරම්භක දවසේ සිට නැත්නම් ආරම්භක පැයේ සිට මොහොතේ සිටම ව්‍යාපාර කටයුතු ඉතා සඵලදායකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ව්‍යාපාරයට අවශ්‍ය ශක්තිය ජීවල වෙන්නේ එවිටයි. එහෙම නැත්නම් ව්‍යාපාරයට සාර්ථකව මේ ව්‍යාපාර අවස්ථාව ලාභදායක අවස්ථාවක් වශයෙන් බවට පත් කරලා පවත්වාගෙන යාම හැකියාවක් නැති වෙලා යනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟට දැන් මේ වගේ අපි දැන් ව්‍යාපාර සැලැස්මක් පිළිල කිරීම දක්වා අපි කතා කරානේ. අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි නව භාණ්ඩ පිළිබඳ ව්‍යවසායකයෙක් තුළ ඇතිවන පහළවන සිතවිල්ලක් හෝ සිතවිලි තමයි ව්‍යාපාර අදහසක් හෝ අදහස් කියලා කිව්වේ. එක අදහසක් නම් අපි ඒකම විතරක් ඇගීමට ලක් කරලා ඒක යෝග්‍ය නම් තෝරගන්නව නැත්නම් ඉවත් කරලා දානවා. අදහස් කීපයක් නම් අපි අදහස් කීපයම සමස්තයක් වශයෙන් ඇගීමට ලක් කරනවා. ඒ අදහස් පහක් නම් පහේම වාසිය විමර්ශනය කරනවා. ඒක තමයි සාර්ව විග්‍රහය කියලා කිව්වේ.
එතකොට සාර්ව පරිසර සාධක වන පාලනය කළ නොහැකි සාධක ප්‍රජා පරිසරය, තාක්ෂණික පරිසරය, ස්වාභාවික පරිසරය ආදී පරිසර සාධකත් එක්ක මේ ව්‍යාපාර අදහස ගෙනියන්න පුළුවන්ද කියලා තීරණය කරනවා. බැරණං අදහස අත්හැරලා දානවා. ඊට පස්සේ ඒ තෝරගත්ත ව්‍යාපාර අදහස් වලින් ප්‍රතිලාභ උපයමින් ඊටාම යෝග්‍ය ලෙස ගෙන හැකි ව්‍යාපාර අදහස මොකක්ද කියලා තීරණය කරන්න අපි සූක්ෂම විග්‍රහයක් දෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසර සාධක මෙන්ම ආසන්න පරිසර සාධක වලින් මේ ව්‍යාපාරික අදහසට හෝ අදහස් වලට ඇති කරන බලපෑම මොකක්ද? ඒ බලපෑම සුභවාදී බලපෑමක්ද? ධනාත්මක බලපෑමක්ද? නම් අපි වැඩේ ආරම්භ කරන්න තීරණය කරනවා. එහෙම නොවේ නම් අපි ඒකත් ඒ අදහසත් අත්හැරලා දානවා. තේරුණාද? එහෙමනම් ඒක තමයි කිව්වේ එසේ තීරණය කළ ව්‍යාපාර අවස්ථාව සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළිල කළ යුතුයි. එහෙම තෝරගත්තොත් අපි ඒකට ගැලපෙන ව්‍යාපාර සැලැස්මක් දැන් පිළිල කරන්න ඕනේ. මොකද ඒ සැලැස්ම පිළිල කරලා සැලැස්ම අනුව ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා ආරම්භක මොහොතේ සිට පරිණත වෙලා ලාභදායි කීර්තිමත් ව්‍යාපාරයක් බවට පත් කිරීම දක්වා යා යුතු ගමන් මඟ මේ ව්‍යාපාර සැලැස්මෙන් හෙළිදරව් කරනවා. ඒ නිසා දැන් එහෙනම් වෙලාව හරි ව්‍යාපාර සැලැස්මක් සම්පාදනය කරන්න. මුලින්ම ව්‍යාපාර සැලසුම් ගොඩනැගිය හැකි ක්‍රම. ඒකත් දැනගන්න එපා. දැන් ව්‍යාපාර සැලැස්මක් කියන දරුවනේ විධිමත් ලියවිල්ල. ඒකයි කතා දෙකක් නෑ. සැලැස්මක් කියන්නේ ඒකනේ. සැලැස්මක් කියන්නේ සාර්ථකත්වයට සූදානම් වීම. සාර්ථකව කටයුතු කිරීමට සූදානම් වීමනේ. අසාර්ථකව කටයුතු කිරීමට සූදානම් වෙනවා නම් සැලැස්මක් නෑ. එහෙනම් සාර්ථක ලෙස සාර්ථකත්වයට පත්විය හැකි ලෙස කටයුතු කරන්න සූදානම් වෙනවා නම් ඒකේ සූදානම තමයි සැලැස්ම කියලා කියන්නේ. එහෙනම් ව්‍යාපාර සැලසුම් ගොඩනැගිය හැකි ක්‍රම. මේක විධිමත් දෙයක් වෙන්න ඕනේ. ව්‍යාපාර සැලසුම් හැමෝටම හදන්න බෑ. ව්‍යාපාර සැලසුම් සම්පාදනය සඳහා විශේෂඥ ආයතන තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන්. ඒගොල්ලෝ ස්පෙෂලායිස් වෙලා තියෙන මේ කාර්ය සඳහා. අපි ස්පෙෂලායිස් වෙලා තියෙන මේ කාර්ය සඳහා නොවේ. ඒ නිසා ව්‍යාපාර සැලැස්මක් නිර්මාණශීලී නැත්නම් වැඩි ප්‍රතිඵලදායී සැලැස්මක් හදාගන්න පුළුවන් නම් හොඳයි. ඒතර ඒ සැලැස්ම අනුවම ඒක පරමාර්ථයටගෙන ඒ අනුවම අපි වැඩ කටයුතු කරගෙන ගියොත් නුදුරු අනාගත කාලයක් තුලදීම ව්‍යාපාරේ ලාභදායි ව්‍යාපාරයක් වෙනවා. ලෝකේ කීර්තිමත් ව්‍යාපාරයක් වෙනවා. හැබැයි සැලැස්ම නිවැරදි වෙන්න ඕනේ. තේරුණාද? එහෙමනම් එවැනි ඒ කියන්නේ ව්‍යාපාරික අදහසක් සත්‍ය ලාභදායි කීර්තිමත් ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කරන්න හදන සැලැස්ම එහෙනම් එසේ මෙසේ එකක් නෙවෙයි. ඊටාම ගැඹුරු එකක් වෙන්න ඕන. ගැඹුරු එකක් වෙන්න ඕන. තේරෙනවද? එහෙනම් ව්‍යාපාර සැලසුම් හැමෝටම හදන්න බෑ. එහෙනම් අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මට ඒ වගේ සිතවිල්ලක් පහළලා මම ඒක තෝරගත්තා නම් හරිද? බිස්නස් ප්ලෑන් එක මට හදන්න බෑ. මම නූගත් කෙනෙක්. එහෙම හිතන්න මම නූගත් කෙනෙක් නම් මට හදන්න බෑ. මම කාර්යබහුල නම් හදන්න බෑ. එහෙනම් ඒකයි කිව්වේ පොදුවේ ඒ උගත්කම දැනුම තියෙන අයටත් ඒ නැති අයටත් පොදුවේ ව්‍යාපාර සැලැස්මක් සම්පාදනය කරගන්න තියෙන පළවෙනි ක්‍රමය මොකද්ද? තමන් විසින්ම හදනවා. පළවෙනි එක තමයි තමන් විසින්ම හදනවා. තමන් විසින්ම සම්පාදනය කිරීම. ව්‍යාපාරිකයටම එයාගේ දැනුම පළපුරුද්ද ඒව පතපොත පරිශීලනය කරලා ලැබූ අත්දැකීම් එක්කලා එයාටම පුළුවන් හදන්න. තේරුණාද? එහෙනම් පළවෙනි එක තමයි ව්‍යාපාරිකයා විසින්ම. ව්‍යාපාරිකයා විසින්ම සම්පාදනය කර ගැනීම. එහෙම නැත්තම් මොකද්ද කරන්නේ? හැමෝටම මේ හැකියාව නැහැනේ. දැන් උදාහරණයක් වශයෙන් වාණිජ්‍යවේදී උපාධියක්, කළමනාකරන උපාධියක්, අලිවි කළමනාකරන උපාධියක්, මූල්‍ය ගිණුම් කරන උපාධියක්, ව්‍යවසායකත්ව කළමනාකරන උපාධියක් වැනි උපාධියක් කරපු අයට කිසි ප්‍රශ්නයක් නැහැ. බිස්නස් ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. සෙසු උපාධිධාරීන්ට මේ බිස්නස් ප්ලෑන් ගැන අවබෝධයක් නැහැනේ. එන ඒගොල්ලෝ කොහොමද හදන්නේ? ඒගොල්ලන්ට න්‍යායාත්මකව දන්නේ නැහැ මෙලෝදිය. එහෙනම් ඒගොල්ලන්ට පුළුවන් ඒ සදා තියෙන විශේෂඥ ආයතන, ස්පෙෂලායිස් කරවිච්ච ආයතන තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර සැලසුම් සම්පාදනය කර දෙනවා. ප්‍රොජෙක්ට් රිපෝට්ස් ව්‍යාපෘති වාර්තා හදලා දෙනවා.
අපි හදපු ව්‍යාපෘති වාර්තාව හෝ ව්‍යාපාර සැලැස්ම ඇගේීමට ලක් කරලා දෙනවා. ඇගේීමට ලක් කරලා කියන්නේ වාසි අවාසි හොඳින් විමර්ශනය කරලා දුර්වලතා තිබේ. එහෙනම් දුර්වලතා නිවැරදි කරන්න නිර්දේශ අපට ලිඛිතව වාර්තාවක් ඔස්සේ ලබා දෙනවා. අපි මේ නිර්දේශ ක්‍රියාත්මක කරලා අපේ දුර්වලතා නැති කරගත්තම මේක සාර්ථක සැලැස්මක් නැත්නම් ව්‍යාපෘති බවටපත් වෙනවා. අන්න ඒ වගේ තේරෙනවද? උපදේශක සේවා සපයන ආයතන තියෙනවා. ඒ වගේම ව්‍යාපාර සැලසුම් ව්‍යාපෘති වාර්තා සම්පාදනය කර දෙන විශේෂඥ ආයතන ගැන මේ කියන්නේ. ඒ ආයතනයකට අපි අපේ ව්‍යාපාර අදහස කියනවා. අදහස් ටික දීලා අපි කියනවා මෙන්න මේ අදහස් අපිට සක්‍රීය ව්‍යාපාරයක් බවට පත් කරන්න. සාර්ථක ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරන්න හැකිවන ආකාරයෙන් මොකද්ද? ව්‍යාපාර සැලැස්ම සම්පාදනය කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. පස්සේ ඒති අපිව ඉන්ටර්විව් කරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය අපෙන් ගත යුතු දත්තර ටික ලබා ගන්න. ඔබ මේ ව්‍යාපාරයට කොච්චර විතර ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්න අපේක්ෂා කරනවාද? අපි කියන මිලියන 200ක්. අය අවමේද උපරිමේද? අපි කියන උපරිමේ නැත්නම් අවමේ. ඔබ කොච්චර මේකෙන් නිෂ්පාදන ධාරිතාවයක් දවසකට දෙන්න අපේක්ෂා කරනවද? නැත්නම් කොච්චර භාණ්ඩ ඒකක ප්‍රමාණයක් හදන්න? ඒ කියන්නේ ඒකක 500ක් දවසකට හදන්න. කොච්චර සේවක පිරිසක් යොදා ගන්න අපේක්ෂා කරනවද? ඔබට මේ සදා භූමියක් තියෙනවද? ඔබටම අයිති ඉඩමක් තියෙනවද? නැත්නම් ඒක බදු ගන්න ඕනද? ඒ ප්‍රශ්න වැල හදලා ඒ ප්‍රශ්න වලට උත්තර ලැබෙනකොට අපි කරන්න යන බිස්නස් එකේ චිත්‍රයක් නැත්නම් පික්චර් එකක් අපිට ඡායාගතව මොකද වෙන්නේ? දැනෙන්න පෙනෙන්න ගන්නවා. තේරෙනවද? ඒ අනුව ඒ අදාළ විශේෂඥ ආයතන ඉතා සාර්ථක අපූර්ව ව්‍යාපාර සැලැස්මක් අපට සම්පාදනය කර දෙනවා. එහෙනම් ව්‍යාපාර සැලසුම් සම්පාදනය හා ව්‍යාපාර සැලසුම් සම්පාදනය හා ඇගීම දෙකම එක්කෝ ඒගොල්ලෝ සම්පාදනය කරලා දෙනවා, එක්කෝ අපි හදන් ගිහපු එකට ඒගොල්ලෝ ඇගීමක් කරලා දෙනවා. සම්පාදනය හා ඇගීම, ව්‍යාපාර සැලසුම් සම්පාදනය හා ඇගීම සිදු කරන විශේෂඥ ආයතන වෙතින් සම්පාදනය කර ගැනීම. එහෙම නැත්නම් ඔබට පුළුවන් වනික් බැංකු අහලා තියෙනවද? මර්චන්ට් බැංක්ස් වනික් බැංකු ලවා ඉස්ත කරගන්නත් පුළුවන්. අපි ඔයකොටම කියනවා වෙළඳ බැංකු, ව්‍යාපාරික බැංකු, මර්චන්ට් බැංක්ස් කියන එක. මේ වනික් බැංකු කියන්නේ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය කළමනාකරණ, ආයෝජන, මූල්‍ය හා ගිණුම් කරන, අලෙවි කරන ආදී ශ්‍රේෂ්ඨ ඔස්සේ විශේෂඥ උපදෙස් සපයන, ඔබේ ව්‍යාපාරයේ නිවැරදිවම පවත්වාගෙන යාමට මඟ පෙන්වන, තොරතුරු සපයන, තේරෙනවද? උපදෙස් සපයන විශේෂඥ ආයතන වර්ගයක්. මේක බැංකුව කිව්වට බැංකුවක් නොවේ. බැංකුව කියන වචනේ භාවිතා කරන සෑම ආයතනයක්ම අපි කියන මූල්‍ය ආයතනයක් වෙන්නේ නැහැනේ. දැන් ලේ බැංකුව කියන්නේ මූල්‍ය ආයතනයක්ද? නැහැ. ගස් බැංකුවක් තිබුණනේ කාලයක් මතකද? ගස් බැංකුව කියන්නේ බැංකුවක්ද? නැහැ. තේරුණාද? වනික් බැංකුවත් මූල්‍ය ආයතනයක් නොවේ. වනික් බැංකුව කියන්නේ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය විවිධ වූ විශේෂඥතාවයෙන් යුක්ත වූ උපදෙස් සපයලා ව්‍යාපාරිකයන්ගේ ඉලක්කවලට ඔවුන්ට පහසුවෙන් ගමන් කරන්න, නිවැරදිව ගමන් කරන්න අවශ්‍ය මාවත සකසා දෙන උපදේශක සේවා සපයන ආයතන විශේෂයක්. දැන් උසස් පෙළ ලියලා සමහර අය විශ්වවිද්‍යාලයට යන්නේ නැහැ කියලා තීරණය කරන අය සහ විශ්වවිද්‍යාලයට යන්න පෙර අඩු ගානේ අර්ධකාලීනව ව්‍යාපාරයක් කළ යුතුයි කියලා මතේ ඉන්න අය මමත් හොයාගෙන ඇවිල්ලා එක අදහස් ගන්නවා. සර් මම මේ වගේ අලුත් බිස්නස් එකක් කරන්න යන්නේ, මට මේකට උදව් කරන්න කියලා. මම පුළුවන් තරම් මට පුළුවන් විදිහට උදව් කරා. මම හැබැයි ඕගොල්ලෝ වඩා හොඳයි මෙන්න මේ වනික් බැංකුවට ගිහිල්ලා මේ ඔබේ බිස්නස් අයිඩියා එක දෙන්න. ඒගොල්ලෝ මොකද ඒගොල්ලන්ගේ ප්‍රායෝගිකවම ඒගොල්ලන්ගේ වෘත්තිය ඒකනේ. මගේ ප්‍රායෝගික වෘත්තිය ඒක නෙමෙයිනේ. කියලා මම එතන යොමු කරනවා. ඉතින් එහෙම සාර්ථක වෙච්ච අය කීප දෙනෙක්ම ලංකාවේ සාර්ථකව බිස්නස් කරනවා. අන්නේ වනික් බැංකු වලට ගිහිල්ලත් අපිට පුළුවන් වනික් බැංකු ලවා අපේ අදහස කියලා ඒගොල්ලෝ අපිව පොඩ්ඩක් ඉන්ටර්විව් කරනවා.
අපේ උළුගෙඩිය තුළ දැන් කිසියම් ව්‍යාපාරික චිත්‍රයක් බිස්නස් පික්චර් එකක් තියෙනවනේ. බිස්නස් පික්චර් එක ඒගොල්ලෝ ගන්නවා. මං කියන එක තේරෙනවද? දැන් මම ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වගෙන යන්නේ මෙහෙමයි කියලා ව්‍යාපාර චිත්‍රයක් මගේ ඔළුවේ තිබුණාට හරියන්නේ නැහැ. ඒක වණික් බැංකුවේ ඔළුවට යන්න ඕනේ. එහෙනම් මමත් එක්ක ඉන්ටර්විව් කරලා කෙටි පිළිසඳරකේදීලා ඒ පික්චර් එක ඒගොල්ලෝ ගන්නවා. අරගෙන ඒකට ගැලපෙන ව්‍යාපාර සැලැස්ම ඒගොල්ලෝ සම්පාදනය කරනවා. ඒ නිසා වණික් බැංකු ලෝව සම්පාදනය කර ගැනීමත් ප්‍රතිඵලදායක වෙනවා. එහෙනම් තුන්වෙනි එක තමයි වණික් බැංකු. බැංකු ලවා සම්පාදනය කර ගැනීම. සම්පාදනය කර ගැනීම. ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි විවිධ ව්‍යාපාරවල පැරණි, ඒ කියන්නේ මෑත කාලීන ඒවා පැරණි ව්‍යාපාරික මොනවද? සැලසුම් අපි පරිශීලනය කරනවා. තරගකාරී ව්‍යාපාරවල ව්‍යාපාර සැලසුම් හොයාගෙන අපි පරිශීලනය කරනවා. කරාම අපිටම අදහසක් එනවා මේ ව්‍යාපාර සැලසුම අසවල් ව්‍යාපාරය විසින් මේ ගිය අවුරුද්දේ හදපු ව්‍යාපාර සැලසුම තාම මේක ගොඩක් පරණ නැහැ. අනික මේ ව්‍යාපාර සැලසුම ගිය අවුරුද්දේ ජනාධිපති සම්මාන ලබන තරමට ව්‍යාපාරය දියුණු කරන්න අංක 1 ව්‍යාපාරය වල පත් කරන්න ඉවහල් වෙච්ච සැලසුමක්. තේරුණාද කියලා අපි දන්නවා. අන්නේ සැලසුම් අපි අරගෙන ඒවා අපි හොඳින් අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා ඒ අධ්‍යයනයට අනුව අපි වඩා හොඳ නිර්මාණශීලී සැලසුමක් සම්පාදනය කරන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. එවනම් මෑත ගොඩක් මෑත ඒවා බෑ. හොඳයි මෑත අතීත වෙන්න ඕන. මෑත අතීත ව්‍යාපාර සැලසුම්. මෑත අතීත ව්‍යාපාර සැලසුම් හෝ කාගේද? අරගොල්ලන්ගේ තරඟ කරුවන්ගේ. ගේ සැලසුම් සමග සැසඳීම තුළින් ලබන අත්දැකීම් පදනම්ව සකසා ගැනීම. මෑත අතීත ව්‍යාපාර සැලසුම් හෝ තරගකරුවන්ගේ සැලසුම් සමග සැසඳීම තුළින් ලබන අපි අත්දැකීම ලබනවා. ඒ අත්දැකීම අනුව අපි සැලැස්ම සකස් කරගන්නවා. ඒකත් හරි. එහෙමත් නැත්නම් පස්වන සහ අවසාන ක්‍රමය මොකද්ද? ව්‍යාපාර සැලසුම් සම්පාදනයේ සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වන ආයතන තියෙනවා කියලා කිව්වනේ. ද රාජ්‍ය ආයතන පිටුමු ජාතික ව්‍යාපාර කළමනාකරීත්ව ආයතන. ලංකා බැංකුවේ ව්‍යවසායක සංවර්ධන හා උපදේශක කේන්ද්‍රය. පෞද්ගලික අංශ SLBDC ශ්‍රී ලංකා බිස්නස් ඩෙවලොප්මන්ට් සෙන්ටර්. මේ වගේ ආයතන වලට අපිට පුළුවන් අපි සම්පාදනය කර ව්‍යාපාර සැලසුම ලබා දෙනවා. දීලා ඒගොල්ලන්ට ඒක පරිශීලනය කරන අවස්ථාවක් දීලා. හරිද? ඒගොල්ලෝව ඇගීමක් කරගෙන තේරුණාද? ඒ ව්‍යාපාර සැලැස්මේ මොන හරි දුර්වලතා තියෙනවා නම් ඒ දුර්වලතා නැති කරන්න පිළියම් නිර්දේශ කරලා බා ගන්න. ඒ නිර්දේශ අපි ක්‍රියාත්මක කරලා ඒ කියන විදිහේ දෝෂ සියල්ලම අයින් කරනවා. ඒකත් එක ක්‍රමයක්. අපි ව්‍යාපාර සැලැස්ම අපිම හැදුවා. අර මුල් එකේ කිව්වොත් එහෙමනේ. ව්‍යාපාරික විසීම සම්පාදනය කරගන්නවා කිව්වනේ. මෙතනත් කියන්නේ ඒකම තමයි මේ අන්තිමයෙන් කියන්නේ. හැබැයි නිකම්ම නෙවෙයි. දැන් මෙයා ව්‍යාපාර සැලසුම් ගැන හැදෑරුවා. තේරුණාද? අතීත හෝ තරංකාරී ව්‍යාපාරවල සැලසුම් වරන් පරිශීලනය කරා. අත්දැකීමක් තියෙනවනේ. ඒ අත්දැකීම අනුව සැලසුම හදනවා. හදලා ඒ වගේ ඒ ව්‍යාපාර සැලසුම් හා සම්බන්ධව වැඩ කරන උපදෙස් අපේන. තේරුණාද? ඒ වගේ ආයතනයකට දීලා මොකද කරන්නේ? අපි ඇගීමට ලක් කරලා දුර්වලතා හඳුන ගන්නවා. දුර්වලතාවලට පිළියම් මේගොල්ලෝ කියනවා. ඒ අනුව අපි මේ පිළියම් යොදලා නිවැරදි කරා මොකද වෙන්නේ? හොඳ සැලසුමක් නිර්මාණය වෙනවා.
තේරෙනවනේ. එහෙමනම් අපි උන්නම් විශේෂිත ආයතන වෙත විශේෂිත ආයතන වෙත ව්‍යාපාර විසින් සම්පාදනය කරන ලද සැලැස්ම යොමු කර එම ආයතන ලවා ඇගීමට ලක්කරවා ගනිමින් අවසාන ව්‍යාපාර සැලැස්මක් සම්පාදනය කර ගැනීමයි. ඔය වගේ ව්‍යාපාර සැලසුම් සම්පාදනය කළ හැකි ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමන් විසින්ම සම්පාදනය කරගන්නවා. එහෙම නැත්නම් තමන් විසින් සම්පාදනය කළ සැලැස්ම බාහිර විශේෂඥායතනයකට දීලා ඇගීමට ලක් කරගෙන දුර්වලතා සම්බන්ධයෙන් ඒගොල්ලෝ දෙන නිර්දේශ ක්‍රියාත්මක කරමින් අවසානයේ ෆයිනල් ප්ලෑන් එක හොඳ සැලැස්මක් නිර්මාණය කරනවා. එහෙම නැත්නම් මෑත අතීත ව්‍යාපාරයේ සැලසුම් තරංකාරී ව්‍යාපාර සැලසුම් අරගෙන ඒක අපි හදාරනවා. සංසන්දනය කරනවා. අත්දැකීමක් ගන්නවා. ඒ අනුව අපි සැලසුමක් හදාගන්නවා. එහෙම නැත්නම් වණික් බැංකුව මර්චන්ට් බැංක්ස් ව්‍යාපාරිකයට උපදේශක සේවා සපයන ආයතන. ඒලව හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අන්තිමට එක කිව්වා වගේ විශේෂිත ආයතන වෙත යොමු කරලා මේක අප විසින් සම්පාදනය කරපු සැලැස්ම මේ විශේෂිත ආයතන යොමු කරලා ඒගොල්ලව ඇගීමට ලක් කරගන්න. ඒතර ඒගොල්ලෝ අපිට නිපිලියම් දුර්වලතා තිබේ නම් ඒවා ඉවත් කරගන්න ආරෝපණය කර යුතු පිළියම් නිර්දේශ කළ ලැයිස්තුවක් දෙනවා. ඒ අනුව අපි මේ පිළියම් නිර්දේශ කර ගැනීමෙන් නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීමෙන් ගලපා ගැනීමෙන් සැලැස්ම වඩා අංග සම්පූර්ණ නිවැරදි සැලැස්මක් බවට පත් කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් උදාහරණ 1 ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය. මතකයිද මම අර කිව්වේ තීරි පාට් එක දැන් මාස කීපෙකදී මම ඔය ගෙන්නුවා ගෝල්ඩ් ෆේස් කෝඩ් 2 බිලියන් එක මේකේ තියෙන කියලා ඔෆිස් එක. ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානයත් එක් අතකින් සේවකයන් පුහුණු කරන ආයතනයක්. එක් අතකින් ව්‍යාපාර වෙත විශේෂඥ සේවා සපයන ආයතනයක්. එක් අතකින් මේක පරිශ්‍රණය කරන ආයතනයක්. තේරුණාද? ඒ කියන්නේ විවිධ ඵල ප්‍රයෝජන ගෙදර ආයතන. මොකද SLBDC ශ්‍රී ලංකා බිස්නස් ඩෙවලොප්මන්ට් සෙන්ටර් SLBDC. තව එකක් තමයි ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථාන SLBDC. තව එකක් තමයි මොකක්ද? ලංකා බැංකුවේ තියෙන්නේ. ලංකා බැංකුවේ තියෙනවා ව්‍යවසායක සංවර්ධන හා උපදේශක කේන්ද්‍රය. ඒලව්වත් පුළුවන් එනම් බිස්නස් ප්ලෑන් එකක් අපිට ඇගීමට ලක් කරගෙන අපිට අපේ දුර්වලතා නැති කරලා වඩා කියන්නේ පිළිගත හැකි විධිමත් සැලැස්ම සම්පාදනය කරන්න. එනම් ලංකා බැංකුවේ ව්‍යවසායක සංවර්ධන හා උපදේශක කේන්ද්‍රය. තවත් එකක් ඕනනම්
මොකද්ද ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාර මොකද්ද කළමනාකරීත්ව ආයතනය NIBM National Institute of Business Management ඒ වගේම පුළුවන් තේරෙනවද ශ්‍රී ලංකා ශ්‍රී ඕනේ ජාතික කෙනකින් තියෙන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය NIBM National Institute of Business Management මෙන්න මේ වගේ ක්‍රම කීපයකින් අපිට ව්‍යාපාර සැලසුම් ගොඩනගන්න පුළුවන්. පැහැදිලිනේ? හොඳයි. අපි අද පාඩමෙන් විෂය නිර්දේශයේ අවසාන පාඩම් මේකකේ තමයි මේ ආරම්භ කරේ. ඒකේ පළවෙනි පාඩමට දාලා සංකල්ප කීපයක් කතා කරා. අපි මුලින්ම මේ ව්‍යාපාර සැලසුම් වලට පෙර ව්‍යාපාර අදහසක් කියන එක පැහැදිලිව හඳුනාගත්තා. ඒ අපි ව්‍යාපාර අදහස් කීපයක් තෝරගෙන ඒ අදහස් වලින් හොඳම විකල්ප ව්‍යාපාරික අදහස හෝ කීපයක් ක්‍රියාව නංවන්න අපි ඒවා ඇගීමට ලක් කරන කතාව තමයි පැහැදිලි කළේ. ඒත් එක්කම විධිමත් ලෙස ව්‍යාපාර සැලසුමක් සම්පාදනය කර ගැනීමට හැකි මාර්ග කීපයක් කිව්වා. එක්කෝ අපි විසින්ම සම්පාදනය කරගන්නවා නැත්නම් අපි ලැබුව අත්දැකීම් අනුව තේරෙනවද? අත්දැකීම් අනුව අතීත සැලසුම් තරංකරුවන්ගේ සැලසුම් හොඳින් පරිශීලනය කරලා ඒවා පරයන ඒවා ඉක්මවා යන හොඳ සැලසුම සම්පාදනය කරනවා. එහෙම නැත්නම් වණික් බැංකු උපදේශක සේවා සපයන ආයතන මගින් සකස් කරගන්න පුළුවන් කියලා කිව්වා. එහෙම නැත්නම් වණික් බැංකු වේවා තේරෙනවද? එහෙම නැත්නම් කාර්මික තාක්ෂණික ආයතනේ තේරෙනවද? ඒ වගේ ආයතන ලව්වා අපිට පුළුවන්කම ලැබෙනවා අපි සම්පාදනය කරන ව්‍යාපාර සැලසුම ඇගීමට ලක් කරගන්න. නැත්නම් NIBM එක SLBDC එක තේරෙනවද? ඔයගොල්ලෝ අපි ක්‍රම කීපයක් කිව්වා. අපි ව්‍යාපාර සැලසුම් වල ඉදිරි පියවර කීපේ ඊළඟ පාඩම් පරිච්ඡේදය සාකච්ඡා කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දිගටම මේ පාඩම් පරිශීලනය කරන්න. දැන් විභාගෙට එන්න මොකද වෙන්නේ දින ලඟ වෙනවා. හරියටම ගත්තොත් සුද්ධ මාස 3ක් වගේ තියෙන්නේ. නිසා මේ හොඳම පාඩම් ටික කරන්නේ විභාග ඉලක්ක කරලාමයි කරන්නේ. ඒ නිසා මේවා අනිවාර්යයෙන්ම ළමගේ මතකේ රැඳෙනවා. ඒ නිසා මේකෙන් ඔබ උපරිම ලකුණු ලබා ගන්න නම් ඉදිරි පාඩම් සියල්ලම ඔබ පරිශීලනය කරන එක පාඩමක්වත් කරා ගන්න එපා. අපි එහෙනම් ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.